හැමදිනාටම තෙරුවන් සරණයි. අපි මේ ධර්ම දේශනාව ආරම්භ කරන්නටයි සූදානම. ඉතින් පින්නතුනේ මේ මාසයේ කියන්නේ අපි හැමදිනාටම බෞද්ධයන් හැටියට ඉතාම වැදගත් මාසයක්. බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිදුවුණු උතුම් වූ මාසයක් මේ මාසය කියන්නේ. ඉතින් මේ මාසයේ පුරාවටම අපේ බෞද්ධ පින්නතුන් විවිධාන්දමින් ආමිස පූජා ප්‍රතිපත්ති පූජා වන් පවත්වනවා. ඉතින් ඒ අධීරයක් හැටියට අපේ ජීවිතය සංසාර ගමන සුවපත් කරගන්න බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව ප්‍රතිපත්තිමය වශයෙන් අපගේ ජීවිත සකස් කරගන්න අවශ්‍ය කරන දහම් කාරණා කීපයක් තමන්ගේ ජීවිතවලට ළඟා කර ගැනීමට එහෙම නැත්නම් ඉගෙන ගැනීමට තමයි මේ කාල වේලාව අපි වෙන් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ සඳහා මේ උතුම් වූ ධර්ම දේශනා මාලාව සංවිධානය කරන්නට යෙදලා තිබෙන්නේ වික්ටෝරියානු ආදී ආනන්දීය සංගමයේ පින්වත් පිරිස විසින් ධර්ම දේශනා මාලා 4ක් සංවිධානය කරලා තියෙනවා. ඉතින් මේ ධර්ම දේශනා මාලාවේ දෙවෙනි ධර්ම දේශනාව තමයි අප විහාරස්ථානයේ අද මේ විදියට පැවැත්වීමට සූදානම් කර තිබෙන්නේ. ඉතින් ඒ සඳහා අපේ විහාරස්ථානයේ දායක සභාවේ පින්නතුන්ගේ අනුමැතිය අනුශාසනා පරිදි විහාරස්ථානයේ ගරු විහාරාධිපති ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා මැද මේ ධර්ම දේශනාව සඳහා අප කෙරෙහි කරුණාවෙන් යුක්තව වැඩම කර සිටිනවා ගලගමුවේ ඥානදීප පින්වත් ස්වාමින් වහන්සේ. ඉතින් ඒ ස්වාමින් වහන්සේ අපි හැමෝම දන්නවා ඊටාම මිහිරි ලෙස දහම් දේශනා කරන පින්වත් ස්වාමින් වහන්සේ කෙනෙක්. ඉතින් ඒ ස්වාමින් වහන්සේගෙන් අපිට දහම් පදයක් ඉගෙන ගැනීමට අහන්නට ලැබීම අපි හැමදෙනාගේම වාග්යක්. ඉතින් ඒ සඳහා අපි හැමදෙනාම සිත කය වචන කියන තුන්දර සංවර කරගෙන මනස සිහියෙන් යුක්තව අපි ධර්ම දේශනාවට සවන් දෙමු. අපි පින්වත් ස්වාමින් වහන්සේට තා ගෞරවයෙන් යුක්තව මේ ධර්ම දේශනා කටයුතු ආරම්භ කරන්නට කියලා ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි. හොඳයි කවුරු සාදුකාරයක් දෙන්න. පිංගතුනේ ධර්ම දේශනාව ආරම්භ කරන්න කලින් ඔබ ළඟ තියෙන ජංගම දුරකථන චුට්ටක් බලන්න ආයෙමත් ධර්ම දේශනාවට බණ අහන අයට ළඟ ඉන්න කෙනෙකුට බාධාවක් නොවන විදිහට ඔබේ දුරකථනය තියාගන්න. චුට්ටක් මේකේ සද්දේ වැඩි කරන්න පුළුවන් නම් හොඳයි. හොඳයි. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. සාදු කියන කවුරුත් අති ගෞරවනීය පූජනීය කීස්බරෝ ධම්මසරණ විහාරස්ථානයේ විහාරාධිපති අවසරයි අතිපූජනීය නාවුතුන්නේ විජිත නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ වැඩ සිටින පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි. අද මේ පින්වතුන් විහාරස්ථානයේ බුද්ධ වන්දනාවට සම්බන්ධ වෙලා පන්සිල් සමාදන් වෙලා ඉන්න නිසායි දේවාරාධනාවෙන් ධර්ම දේශනාව පටන් ගන්න
සූදානම් වුණේ. ඉතින් මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ හැම දිනාටමත් විශේෂයෙන් අද වික්ටෝරියානු ආදි ආනන්දයන්ගේ සංගමේ එකතු වෙලා වෙසක් පුන් පොහොය වෙනුවෙන් මේ මැයි මාසයේ තුල මෙල්බන් නගරයේ ප්‍රධාන විහාරස්ථාන 4ක් කේන්ද්‍ර කරගෙන සිකුරාදා දිනවල මේ ධර්ම දේශනා සංවිධානය කරන්නට යෙදුණා. ඒ අනුව තමයි අදත් මේ ධර්ම දේශනාව සංවිධානය වුණේ. ඉතින් අද මේ බණ අහන්න ආපු ඔබ හැම දිනාටමත් ධර්මයේ ශ්‍රවණය කරන සියලු දෙනාටමත් ඒ වගේම සජීවීව මේ ධර්ම දේශනාව YouTube ඔස්සේ විහාරස්ථානයේ විකාශය කෙරෙනවා. ඉතින් නිවසේ ඉඳන් හෝ බණ අහන්නේ හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් මේ ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා මුලින්ම ආශිර්වාද කරනවා. පින්තුනි, වෙසක් මාසය කියන්නේ අපිට බෞද්ධයන් හැටියට අපේ ජීවිතයේ බුදුරජාණන් වහන්සේ සිහි කරගෙන බොහෝ පින්කම් කරගන්න කාලය. ඒ නිසා විශේෂයෙන් අද මේ ධර්ම දේශනාවේදී අපි බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇති වෙන කාරණා කීපයක් මුලින් උන්වහන්සේගේ පහළවීම ගැන අපි මේ ධර්ම දේශනාව තුළ සාකච්ඡා කරමු. අපි දන්නවා බුදු කෙනෙක් පහළ වෙනවා කියලා කියන්නේ අතිශයින්ම දුර්ලභයි. ඒක අපිට මේ ඉලක්කමකින් අපි දන්න අංක වලින් අපිට විස්තර කරලා තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. කල්ප 100,000 ගණනකින් නිකන් හිතන්න සාරා සංඛේය කල්ප ලක්ෂයකට අසංඛේය හතරකුත් මහා කල්ප ලක්ෂයකට පහළ වුණේ බුදුවරු 24 නමයි. සූවිසි විවරණ ලැබුවා කියලා ඔබ අහලා ඇති. එදා දීපංකර පාදමූලේ විවරණ ගත්ත තැන ඉඳන් අපේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන තෙක්ම උන්වහන්සේ පාරමී පුරාගෙන ආව දස පාරමී පුරාගෙන ඒ අතර ලෝකෙ පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලා 24 නමක් සම්මුඛ වෙලා නියත විවරණ ලැබුවා. ඔය සාරා සංඛේය කල්පලක්ෂයේ තුල අවස්ථා 4ක් තියෙනවා. මහා කල්ප අසංඛේයයක් බුද්ධ ශූන්‍යව තිබ්බ කාල. බුද්ධ ශූන්‍යයි කියන්නේ ඒ මහා කල්ප අසංඛේය. අසංඛේය ගැන ධර්මයේ විස්තර වෙනවා. නිකන් ඉලක්කම කිව්වත් ඔබට නිකන් ඔළුවත් කැරකිලා යයි. 1.140ක් කියනවා. නිකන් හිතන්න අපිට කියන්න පුළුවන් ගානක්ද කියලානේ. එතකොට මහා කල්ප අසංඛේයයක් බුද්ධ ශූන්‍යයි. දීපංකර බුදුහාඳුරන්ගෙන් පස්සේ මහා කල්ප අසංඛේයයකට පස්සේ තමයි ඊළඟ බුදුහාඳුර පහළ වෙන්නේ. එතකොට ඔය වගේ අවස්ථා 4ක් බුද්ධ ශූන්‍යව තිබ්බා කියනවා මහා කල්ප අසංඛේය බැගි. ඒ නිසා පින්වතුනි, මේ ලෝකේ බුදු කෙනෙක් පහළ වෙනවා කියන්නේ අතිශයින්ම දුර්ලභයි. ඒ වගේමයි බුදුවරු කියන්නේ ඊ타ත්ම සුවිශේෂී. අපිට සාමාන්‍යයෙන් අපේ නුවණින් අපිට තේරෙන විදිහට අපි මේ බුදු ගුණ ගැන යමක් තේරුම් ගන්න උත්සාහයක් ගත්තට ඇත්තටම අපිට අල්පයක්වත් තේරුම් ගන්න බෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මහණෙනි, යමෙකුට බුදුරජාණන් වහන්සේ ගැන අල්ප මාත්‍ර වූ මයි සද්ධා මත්තං, සද්ධා මාත්‍රයක්, ප්‍රේම මත්තං, ප්‍රේම මාත්‍රයක් බුදුරජාණන් වහන්සේ ගැන කෙනෙක්ගේ හිතේ ඇති වෙලා ඒ කෙනා බුදු ගුණ සිහි කරමින් මරණ මංචකේ බුදු ගුණ බලවත් වුණොත් කරපු දහසක් අකුසල් යටපත් වෙලා ඒ කාන්තින් සුගතිය උපදිනවා කිය. එහෙමනම් පින්වතුනි, අපි දන්නවා මේ සද්ධාව කෙනෙක් තුල ස්ථාවරව බැස ගන්න තැන තමයි සෝවාන් වෙන තැන. ඔබ අහලා ඇති සෝතාපන්න ශ්‍රාවකයාට බුද්ධේ අවිච්ඡ ප්‍රසාදේ. එයාට බුදුරජාණන් වහන්සේ ගැන අචල සද්ධාාවක් ඇති වෙනවා. ධම්මේ අවිච්ඡ ප්‍රසාදේ, සංඝේ අවිච්ඡ ප්‍රසාදේ.
එතකොට සෝවාන් වෙච්ච කෙනාටත් වඩා සකදාගාමි කෙනාට බුදුහාමුදුරුවෝ ගැන තවත් සද්ධා ඉන්ද්‍රිය බලවත් වෙනවා. අනාගාමි වෙන කෙනාට තවත් සද්ධා ඉන්ද්‍රිය බලවත් වෙනවා. රහතන් වහන්සේලාට සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය පරිපූර්ණ වෙනකොට සද්ධා ඉන්ද්‍රිය පරිපූර්ණයි. ඒ පරිපූර්ණයි කියන්නේ බුදුවරු ගැන සම්පූර්ණයෙන් වැටහෙනවා කියන එකත් නෙමෙයි. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි බුදු කෙනෙක් ගැන මහරහතන් වහන්සේලාට වැටහෙනවටත් වඩා 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා කියන්නේ කල්ප ලක්ෂයක් පෙරම් පුරපු අය. ඊටත් වඩා ප්‍රඥාවෙන් අග්‍රම සාරිපුත්ත හාමුදුරුවෝ වගේ ඒකා සංකේය කල්ප ලක්ෂයක්. අසංකේයකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරපු අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමටත් බුදු ගුණ ගැන සම්පූර්ණයෙන් වැටහෙන්නේ නැහැ කියලා. එහෙමනම් බුදු කෙනෙක්ගේ බුදු ගුණ ගැන සම්පූර්ණ දැනුමක් වැටහීමක් ඇති වෙනවා නම් කාටද ඇති වෙන්නේ? බුදුරජාණන් වහන්සේ නමකට පමණයි. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අසම සමෝ. මේ ලෝකේ වෙන කිසිම කෙනෙක් එක්ක සමාන නැහැ බුදුවරු. බුදු කෙනෙක් සම වෙන්නේ තවත් ලෞතුරා බුදු කෙනෙක් එක්ක විතරමයි. බුදුරජාණන් වහන්සේ උපමාවක් පෙන්නනවා මහණෙනි මේ ලෝකේ පහළ වෙනවා බුදු කෙනෙක් කල්පයක් ආයුෂ ඇති. මේක උපමාවක්. ඒ කල්පය පුරාවටම බුදුරජාණන් වහන්සේ දහම් දෙසනවා වෙන කිසිම මාතෘකාවක් ගන්නේ නැහැ බුදු ගුණමයි මාතෘකා කරන්නේ. බුදු ගුණම මාතෘකා කරමින් කල්පයක් පුරාවට දහම් දෙසනවා. මහණෙනි කල්පය අවසන් වෙනවා බුදු ගුණ අවසන් වෙන්නේ නැහැ කියලා. එහෙමනම් අපිට පේනවා අපි මොහොතක් හරි බුදු ගුණ ගැන බණක් අහලා බුදුහාඳුරෝ ගැන හිතේ සද්ධාව ඇති කර ගැනීම අපිට පුංචි මට්ටමින් අල්ප මාත්‍රව ඇති වුණත් කොච්චර පිනක් අපිට බලවත් කරගන්න පුළුවන්ද? පින්තුනි අපේ බෝසතාණන් වහන්සේ ඔබ දන්නවා සසරේ දාන, සීල, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා, වීරිය, කාන්ති, සච්ච, අදිඨාන, මෛත්‍රී, උපේක්ඛා මෙන්න මේ දස පාරමිතා පාරමී හැටියට උපපාරමී හැටියට පරමත්ත පාරමී කියන්නේ ජීවිත පරිත්‍යාගය. මේ පාරමී ධර්ම සම්පූර්ණ කරද්දී තමන්ගේ ජීවිතේ පූජා කරලා තියෙනවා සසරේ. උන්වහන්සේ දාන පාරමිතාව ගැන ලස්සන උපමාවක් කියනවා. මේ උපමාවලින් බුදුහාමුදුරු පෙන්නනවා මහණෙනි අර අහසේ තියෙන තරු කැට දිහා බලන්න කියනවා. මේ අහසේ තියෙන තරු කැටවලට වඩා මේ දීර්ඝ සංසාර ගමනේ ලෝතුරා සම්බුද්ධත්වයේ ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ඇස් දන් දීපු වාර තියෙනවා කියනවා. මේ මහ පොළොවේ තියෙන පස් ගැන හිතන්න කියනවා. මේ මහ පොළොවේ තියෙන පස් වලට වඩා සාරා සංකේය කල්පලක්ෂයක් පාරමී පුරාගෙන ආපු ගමනේ ශරීර මාංශේ දන් දුන්නා කියනවා. සම්බුද්ධත්වයේම ලැබේවා කියන ප්‍රාර්ථනෙන් ශරීර මාංශේ දන් දීලා තියෙනවා. මහණෙනි සතර මහා සාගරයේ ජලය ගැන හිතන්න කියලා. මහ මුහුදේ තියෙන ජලයට වඩා මේ දීර්ඝ සංසාර ගමනේ ලෞතුරා සම්බුද්ධත්වයේම ලැබේවා කියන ප්‍රාර්ථනෙන් ලේ දන් දීලා තියෙනවා කියලා. එතකොට අපිට පේනවා උන්වහන්සේ බාහිර වස්තු හැටියට මිල මුදල්, ආහාර පාන, ඉඩ කඩන්, ගෙවල් දොරවල්, රාජ්‍ය පවා අතහැර දන් දුන්නා. ශරීර කොටස් ඒ විතරක් නෙමෙයි ජීවිතේ පූජා කරමින් පරමත්ත පාරමිතා පුරාගෙන ආවා. දැන් මෙහෙම පාරමී සම්පූර්ණ කරගෙන ඇවිල්ලා උන්වහන්සේ පාරමී සම්පූර්ණයි කියන අදහසින් දිව්‍ය ලෝකේ ඉපදුනා. පාරමී සම්පූර්ණ කරලා බුදු වෙනකන් දෙවිවරු බොහෝ බෝසතාණන් වහන්සේලා උපදින්නේ තුසිත දෙව්ලොව. උන්වහන්සේ පාරමී පුරාගෙන එන ගමනේ වැඩිපුරම උපකාර කරේ සක්‍ර දෙවියෝ.
සක්දෙවිඳු බැලුවා බෝසතාණන් වහන්සේගේ පාරමී සම්පූර්ණයිද. අනෙක් සියල්ල සම්පූර්ණයි, දාන පාරමිතාවේ එක කොටසක් තාම ඉතුරු වෙලා. ඒ වෙලේ සක්‍ර දෙවියන් බෝසතාණන් වහන්සේට ආරාධනා කරා, මහා වීරයන් වහන්සේ ඔබ වහන්සේගේ පාරමී අනෙක් සියල්ල සම්පූර්ණයි. දාන පාරමිතාවේ පරමත්ත පාරමී කොටසක් තාම ඉතිරි වෙලා. ඔබ වහන්සේ ආයෙමත් මනුලොවට යා යුතුයි. ඒ වෙලාවේ දෙවියන් දේව සභාව රැස් කරලා කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන එනවා බුදු වෙන ආත්මේ පිය පදවිය ප්‍රාර්ථනා කරන කෙනා. දෙවියන් විධාන කරා මනුලොවට යන්න. සංජේතේන රජ්ජුරුව හැටියට ගිහිලා උපදින්න කියලා. එදා සක්‍ර දෙවියන්ගේ අගමෙහෙසිකාව අතර අගමෙහෙසිකාව හැටියට හිපදිලා හිටියේ බුදු වෙන ආත්මේ මව් පදවිය ප්‍රාර්ථනා කරගෙන කල්ප ලක්ෂයක් පාරමී පුරපු කෙනා. සක්‍ර දෙවියන් විධාන කරද්දී වර 10ක් ඉල්ලගෙන දෙව්ලොවින් මනුලොවට ආවා. එහෙම ඇවිල්ලා ඒ අය නිසි කාලේ මනුස්ස ලෝකෙට ආවට පස්සේ ඒ වෙලේ තමයි ආරාධනා කරේ මහා වීරයන් වහන්සේ අන්න සංජීතේන රජුරෝ කුසතී දේවිය මනුලෝ ඉපදිලා කුසතී දේවියගේ කුස පිළිසිඳ ගන්න. දාන පාරමිතාව සම්පූර්ණ කරන්න මනුලොවට යන්න. එදා බෝසතාණන් වහන්සේ දෙව්ලොවින් චුත වෙනකොට 60000ක් දෙවිවරු එකම මොහොතේ දෙව්ලොවින් චුත වුණා එකටම. ඒ ඔක්කොම ගෞතම බුද්ධ ශාසනයේ රහත් වෙන්න පාරමී පුරාගෙන එන උන්වහන්සේ එක්කම නිවන් දකින්න පාරමී පුරපු පිරිස. ඒ නගරයේම අම්මවරුන්ගේ කුසවල් වල පිළිසිඳ ගත්තා කියලා. ඒ තමයි වෙස්සන්තරාත්මය. ඒ වෙස්සන්තරාත්මයේ 7 වාරයක් මහ පොළොව පවා කම්පා කර කර දන් දුන්නා. දාන පාරමිතාව සම්පූර්ණ කරේ එහෙමයි. වෙස්සන්තර කතාව ඔබ ඕන තරම් බණට අහලා ඇති. එහෙම දාන පාරමිතා සම්පූර්ණ කරලා තමයි ආයමත් දෙව්ලොව ඉපදුනේ. පාරමී දැන් සියල්ල සම්පූර්ණයි. තුසිත දෙව්ලොව සම්පූර්ණ දිව්‍ය ආයුෂ වින්දනය කරා. નિયમિત කාලේ එනකොට දෙවිවරු පෙරහැරින් ඇවිල්ලා බෝසතාණන් වහන්සේට ආරාධනයක් කරනවා මහා වීරයන් වහන්සේ uppajja මාතු කුච්චිය. මිනිස් මව් කුසක ගිහින් උපදින්න. සදේව කන්තාරයන්තෝ බුද්ධස්ව අමතම් පදං. අමූර්ත වූ නිවන අවබෝධ කරගෙන දෙව් මිනිස් ලෝකයා සසර දුකින් එතර කරවන්න මනුලොවට වඩින්න කියලා ආරාධනා කරා. ඒ ආරාධනාව ලැබුණට පස්සේ ඒ හැම බෝසතාණන් වහන්සේ කෙනෙකුටම ආරාධනා කරන විදිහ දෙවිවරු. ඊට පස්සේ තමයි පිළි අරගෙන බලන්නේ කාරණා 5ක් බලනවා. කාලය, දීපය, දේශය, කුලය, මව. එතන කාලය කියලා බලන්නේ බුදුවරු පහළ වෙන්නේ මනුලව මේ මනුස්ස ලෝකේ මහා කල්පයකට අන්තක් කල්ප 64ක් තියෙනවා. ඒ පළවෙනි 64 තමයි මේ මනුස්ස ලෝක, දිව්‍ය ලෝක, මේ තල 31කින් යුක්ත මේ සත්ත්ව ලෝක ටික පවතී. හරියටම ගත්තොත් මහා කල්පයකට අර අන්තක් කල්ප 64 ඒවා 4ක් තියෙනවා. මහා කල්පයක් ඉවර වෙන්නේ. පළවෙනි අන්තක් කල්ප අර 64 තමයි මේ සත්ත්ව ලෝක 31 තලයක්කින් යුක්ත දිව්‍ය, මනුස්ස, බ්‍රහ්ම ඔය සත්ත්ව ලෝකවල සත්වයන් ඉපදී යන්නේ. එතකොට ඒ අන්තක් කල්පවල නිකන් කෙටියෙන් මතක තියාගන්න මේවා. අන්තක් කල්පයක් කියන්නේ මිනිස්යන්ගේ ආයුෂ වැඩි වෙලා අවුරුදු වලින් අසංඛ්‍යයට වැඩි වෙනවා කියලා. ඒක අපිට හිතා ගන්නවත් බෑද. ඒ නිසා ඒවා ඉච්චර ඔළුවෙන් හිතලා නිකන් ඔළුව අවුල් කරගන්න යන්නත් එපා. නිකන් හිතන්න. එහෙම වැඩි වෙච්ච ආයුෂ අඩු වෙලා අන්තිමටම ආයුෂ කීයට අඩු වෙනවද? අවුරුදු 10ට අඩු වෙනවා. අර අසංඛ්‍යයට වැඩි වෙලා ඒ වැඩි වෙච්ච ආයුෂ අඩු වෙලා අවුරුදු 10ට අඩු වෙනකොට අන්න ඒකකට කියන එක අන්තක් කල්පය. ඒ විදිහ අන්තක් කල්ප 64ක් ගිය තැන තමයි මහා කල්පයක් ඉවර වෙන්න පටන් ගන්නේ. ඊට පස්සේ ඔබ අහලා ඇති අර සත්ත්‍ය සූර්යෝද්ගමන සූත්‍රය කියලා තියෙනවා. සූර්යාව 7කගේ ආලෝකේ වැටෙනවා. ඒ 7ක්ම පායලා ලෝකෙම ගිනිගෙන දැවිලා අර තල 31 තලයත් එක්ක විනාශ වෙලා යනවා. ඒ විනාශ වෙන්නත් අර අන්තක් කල්ප 64ක කාලයක් යනවා. ඊට පස්සේ විනාශ වෙලාම පවතින අන්තක් කල්ප තවත් 64ක්.
ආයමත් ලෝක ධාතුවක් හැදෙන හැටි තියෙනවා දීඝනිකායේ අග්ගඤ්ඤ කියන සූත්‍රයේ. ඒ හැදිලා ආයමත් මේ විදිහට සකස් වෙලා දිව්‍ය තල, බ්‍රහ්ම තල, මනුස්ස ලෝක ඔක්කොම හැදිලා ඉවර වෙන්න තවත් අර වගේම අන්තක්කල්ප 64ක් යනවා. ඔය 64 ඒවා හතරක් තමයි මහා කල්ප එකක් කියන්නේ. එතකොට බෝසතාණන් වහන්සේලා මනුලොව පහළ වෙන්නේ මනුස්ස ලෝකේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු ලක්ෂයට වඩා අඩු වෙන්න ඕනේ 100ට වඩා වැඩි වෙන්න ඕනේ. ඔය පරාසය තුල විතරයි. එතකොට බුදු කෙනෙක් පහළ වෙන්න සුදුසු කාලයක් දෝ කියලා මනුලොව දිහා බලන්නේ ඔන්න ඔය ආයුෂ පරතරේ මනුලොව තියෙනවා. හැබැයි එදා අපිත් කාගෙත් වාසනාවට එදා මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙවි ඇවිල්ලා අවුරුදු 100ට වඩා චුට්ටක් වැඩි. 120ක් නේ. සාමාන්‍ය ආයු අපේක්ෂාව එදා 120යි. ඊට වඩා මිනිස්සු හිටියා. ඒ නිසා තමයි අපේ බෝසතාණන් වහන්සේ දෙව්ලොවින් මනුලොවට ආවේ. හැබැයි අපේ බුදුහාඳුරන්ට කලින් බුදු වෙච්ච හැම බුදු කෙනෙක්ගේම අවුරුදු දහස් ගණන් ආයුෂ තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ ගැන හඳුන්වලා තියෙන අල්ප ආයුෂ්ක බුදු කෙනෙක් කියලා. පෙර බුදුරුන්ගේ ආයුෂ දිහා ගනිද්දී. එතකොට කාලයේ, දීපේ, දේශේ, කුලේ මව. ඊතන අම්මා දිහා බලනකොට විශේෂයෙන්ම ධර්මයේ තියෙනවා. ඒ අම්මගේ ආයුෂ ඒ වෙනකොට මාස 10කුත් දින 7ක් ඉතිරිව තියෙද්දි තමයි බෝසතාණන් වහන්සේ දෙව්ලොවින් චුත වෙලා මෑණියන්ගේ කුස පිළිසින ගන්න. දැන් මෙතන ඉඳන් තියෙනවා දීඝනිකායේ තියෙන මහා ප්‍රධාන සූත්‍රය. හරි ලස්සන දේශනාවක්. බෝසතාණන් වහන්සේ නමකට පමණක් සාධාරණ ආශ්චර්ය කාරණා ගණනාවක් මේක විස්තර වෙනවා. මේ ටික නිකන් මතක තියාගන්න, සද්ධාව ඇති කරගන්න. ලෝකේ වෙන කාටවත් සම වෙන්නේ නැහැ. බුදු කෙනෙක් එක්ක විතරක් සමාන වෙන කරුණු. බෝසතාණන් වහන්සේ අර දෙවියන්ගේ ආරාධනය ලැබුණාට පස්සේ තුසිත දෙව්ලොවින් චුත වෙන්නේ මනා සිහිනුවණින් යුක්තව. මව් කුස පිළිසිඳ ගන්නේ මනා සිහිනුවණින් යුක්තව. මව් කුසේ හරියටම මාස 10ක් වැඩෙනවා. මේ මාස 10ෙම සිහිනුවණින් තමයි කියන මව් කුසේ වැඩේ. මව් කුසෙන් බිහි වෙන්නේ මනා සිහිනුවණින් යුක්තවයි කියන. එතකොට ඔය හැම අවස්ථාවකම සිහිය පවත්වන්නේ, සිහියෙන් ඉන්නේ බුදු වෙන ආත්මේ බුදුවරයෙක් විතරයි කියන. දැන් බලන්න සමහරුන්ට මැරෙනකොට සිහිය නැහැනේ. අන්තිම කාලෙත් කල්පනාව නැතුව ඉඳලා මැරෙනවා. කර්මයෙන් ඇදිලා යනවා. Tamanට ඕන තැනට ඇදිලා යනවා නෙමෙයි. කර්මයෙන් ඇදිලා යනවා. කොහේ හරි එක්ක බිත්තරයක් අස්සට හරි, මව් කුසකට හරි කොහේ හරි රිංග ගන්න. මතකද මව් කුස ඇතුලේ හිටිය කාටවත්? අපි දන්නේ නැහැ කොහොම හිටියද. එතකොට මතකයක් නැහැ. සමහරුන්ට උපදිනකොටත් නැහැ. ඉපදුනාට පස්සේ අර වෛද්‍යවරු සුද්ධ කරලා සමහර දරුවන් කකුල් දෙකෙන් හොල්ලලා ඊට පස්සේ එක පාට කෑව ගහගෙන අඬාගෙන කෑ ගහගෙන පොඩියම නේ. එතකොට සාමාන්‍ය දරුවෝ උපදින හැටි දැකලා ඇති. දන්නව ඇති. හැබැයි බෝසතාණන් වහන්සේට විතරයි මේවා සාධාරණ. ඊළඟට බෝසතාණන් වහන්සේ මව් කුස පිළිසිඳ ගන්නවා සමගම ඒ අම්මා විරාගී සිතුවිලි ඇති කෙනෙක් බවට පත් වෙනවා කියන. හිතකින්වත් රාග සිතක් දරුවා කුසේ වැඩෙන මාස 10ෙම හිතට එන්නේ නැහැ කියන. අඩු ගානේ තමන්ගේ ස්වාමියා, පිය රජුරු, සුද්ධෝදන රජුරුව ගැනවත් මාලිගාවකට හිටියට කිසිම රාග සිතක් හිතේ උපදින්නේ නැහැ කියන. නිරායාසයෙන් බ්‍රහ්මචාරී සීලයක පිහිටන කෙනෙක් බවට අම්මපත් වෙනවා දරුවා කුසේ පිළිසිඳ ගන්නවත් එක්ක. ඒක බෝසතාණන් වහන්සේ නමකට සාධාරණ දෙයක්. ඊළඟ ආශ්චර්යම දේවල් නිකන් හිතන්න. ඒ අම්මට ඇහැට පේන්නේ ප්‍රියමනාප දෙයක් විතරයි කියනවා. කනට ඇහෙන අරමුණ එන්නේ ප්‍රියමනාප ස්වරූපෙමයි කියන. නාසයට දැනෙන්නේ තමන් කැමති ප්‍රියමනාප සුවඳක්ම දැනෙනවා කියන. තමන් කන බොන ආහාරවල රසයමයි කියන දැනෙන්නේ. කයට හැම වෙලෙම සනීප සිනිඳු පහසක්ම දැනෙනවා කියන. හිත හැම වෙලාවෙම අර ප්‍රීතියත් එක්ක පිනා ගිය සිතුවිලි වලින් තමයි කියන
හිත හැම වෙලෙම තියෙන. එතකොට ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හයෙන් මේ අරමුණු ප්‍රියමනාප ස්වරූපෙන්මයි කියන දරුවා කුසේ වැඩෙනකොට ඒ අම්මගේ හිතට ගලාගෙන එන. දැන් බලන්න සාමාන්‍ය කෙනෙකුට හිතන්නවත් පුළුවන්ද කියලා හිතන්න. කොච්චර සතුටෙන් ඉන්න උත්සාහ කරත් දුක හිතෙනව මතක් වෙනවා. සමහර වෙලාවට බැලුවත් සමහර ලාවට තමන් අකමැති දේවල් කොච්චර දකින්නවදනේ. එක්කෝ නිකන් සාමාන්‍ය දරුවෙක් හම්බෙන්න අම්මගෙන් නිකන් රූපවාහිනියක් දාගෙන හිටියා. සමහරට අඬන දේවල්, එපා වෙන දේවල්, ඇහැට දකින්න කනට ඇහෙන මේ හැම අරමුණක්ම ප්‍රියමනාප ස්වරූපයෙන් එනවා කියන්නේ. මාස 10ක් පුරාම ඒවා බෝසතාණන් වහන්සේ නමකට පමණක් සාධාරණ. ඊළඟට ධර්මයේ සඳහන් වෙනවා මේ අම්මා කුස දිහා බලලා හිතනවා මට කුසේ වැඩෙන දරුවා දකින්න ඕන කියලා හිතනකොට කුස විනිවිදගෙන රන් පළසක තැබූ මණිකක් පේනවා වගේ දරුවා අම්මට පේන 이르දියක් තියෙනවා කියලා. දැන් ස්කෑන් කරලා බැලුවත් ඔහොම පේනවදනේ. එතකොට අද අම්මා කෙනෙක් දරුවෙක් දිහා බලා ගන්න මේ දරුවා කුසේ වැඩෙනවා බලා ගන්න කොච්චරනම් ස්කෑන් කරලා වෛද්‍යවරු ළඟට ගිහිල්ලා කොච්චර ආසාවෙන්ද බලන්න. එතකොට බෝසත් අම්මා කුස දිහා බලලා මේ මගේ කුසේ වැඩෙන දරුවා දකින්න ඕන කියලා හිතනකොටම කුස විනිවිද දරුවා පේන්නේ 이르දියෙන් හරියට රන් පළසක තැබූ මණිකක් පේනවා වගේ ඉතා පැහැදිලිව කුසේ වැඩෙන දරුවා දකින්නවා කියලා. ඒක බෝසතාණන් වහන්සේ නමකට පමණක් සාධාරණ කාරණයක්. ඊළඟට බෝසතාණන් වහන්සේ මව් කුස පිළිසිඳ ගනිද්දිම මේ ලෝකේ සිව් දිසා පාලනය කරන්නේ විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, ත්‍රුධරාෂ්ට්‍ර කියන සතරවරන් දෙවියෝ 4 දෙනා. සක් දෙවිඳුගේ අනින් සතර දිසාවෙම ආරක්ෂාවල් පිහිටෝලා සතරවරන් දෙවියෝ 4 දෙනාම බෝසත් අම්මගේ 4 පැත්තෙන් ඉන්නවා දරුවා බිහි වෙන තෙක්ම. ගෞරවයක් හැටියට, ආරක්ෂාවක් හැටියට බෝසතාණන් වහන්සේ කුසේ වැඩෙන ඒ මාස 10ෙම සතරවරන් දෙවියෝ 4 දෙනා 4 පැත්තෙන් ඉන්නවා. ඊළඟට පින්වතුනි බෝසත් අම්මා දරුවෝ බෝසතාණන් වහන්සේ බිහි වෙන්නේ සාමාන්‍ය අම්මා කෙනෙක් දරුවෙක් බිහි කරන විදිහට නෙමෙයි. හිටගෙන ඉන්න ඉරියව්වේ. එතකොට ඊළඟ කාරණේ තමයි බෝසතාණන් වහන්සේ කුසේ වැඩෙන්නේ සාමාන්‍ය දරුවෙක් ඉන්න විදිහට නෙමෙයි කියලා. මෙතන දරුවෝ ලැබිච්ච අම්මලා ඇති, වෛද්‍යවරු ඇති, මිසීලා ඇති, හැමෝටම ජීවිතේ අත්දැකීම් ඇති. දරුවෙක් කුසේ ඉන්න හැටි. බෝසතාණන් වහන්සේ කුසේ ඉන්නේ බද්ධ පරියන්කෙන් වැඩ ඉන්න ඉරියව්වෙක් කියලා. සාමාන්‍ය භාවනා කරන කෙනෙක් භාවනා ඉරියව්වෙන් වැඩ ඉන්නේ යම් විදිහකටද ඒ විදිහට තමයි කියන කුස ඇතුලේ බෝසතාණන් වහන්සේ වැඩෙන්නේ. සිහිය. සාමාන්‍ය දරුවෙක් බිහි වෙනකොට වෛද්‍යවරු දරුවා බිහි වෙනකොට හිස පැත්තෙන් දරුවා බිහි වෙනවා. බෝසතාණන් වහන්සේ බිහි වෙන්නේ හරියට දෙව්ලොවින් මනුලොවට රන් ඉනිමගකින් පහළට වැඩියා වගේ පුංචි සිරිපතුල තමයි පහළට දිගු වෙන්නේ දරුවා බිහි වෙන්නේ. ඊළඟට අපි කවුරුත් වෛද්‍ය විද්‍යාත්මකව අපිට නොයේක් තර්ක විතර්ක තියෙන්න පුළුවන්. අපි දන්නවා දරුවෙක් බිහි වෙනකොට දරුවගේ මුළු ශරීරෙම අර මව් කුසේ තිබිච්ච මේ ගැබ් මල අසූචි මේ ඔක්කොම තැවරිලා දරුවා ඉපදිච්ච ගමන් කරන්නේ හෝදන එක, පිරිසිදු කරන එක. බෝසතාණන් වහන්සේ උපදින්නේ ඊටාම් පිරිසිදු විදියට තමයි කියන දරුවා බිහි වෙන්නේ. එතකොට අපිට මේ ආශ්චර්යය කියන්නේ ඒකයි. දරුවා බිහි වෙනකොටම රන් දැලකින් දරුවා ඉස්සල්ලාම අතට ගත්තේ කවුද? සක්‍ර දෙවියෝ. සක් දෙවිඳු තමයි රන් දැලකින් බෝසතාණන් වහන්සේව දෑතින් පිළිගත්තේ. පිළි අරගෙන සතරවරන් දෙවියන්ගේ අතට පත් කරා. සතරවරන් දෙවියෝ 4 දෙනාම අතින් අතට දරුවා පිළි අරගෙන ආයමත් සක්‍ර දෙවියන්ගේ අතට දුන්නා. සක් දෙවිඳු බෝසත් අම්මට දරුවා දෙන්න කලින් කියනවා අත්තමනා දේවි හේතු අபிසන්තෝ පුත්තෝ ලෝකේ උප්පන්නෝ.
දේවිය බොහෝම සතුටට පත්වෙන්නේ. මහා පින්වන්ත කුමාරයෙක් ලෝකෙට පහළ වුණා කියලා බෝසත් පුතා අම්මගේ අතට දෙනවා. දරුවා අතට ගන්නකොටම පුංචි සිරිපතුල පොළොව දිහාවට දිගු කරා. ඒ වෙලාවේ දරුවා බිම තියන්න හදනකොටම සිරිපතුල පොළොවේ වදින්න කලින් පොළොවෙන් නෙළුම් මලක් මතුවේ. උතුරු දිශාවට පියවර 7ක් ගමන් කරනවා. ගමන් කරලා සිංහනාදයක් කරා. අග්ගෝ හමස්මි ලෝකස්ස. ජෙට්ටෝ හමස්මි ලෝකස්ස. සෙට්ටෝ හමස්මි ලෝකස්ස. අයමන්තිමා ජාති නත්තිදානි පුනබ්බවෝ. මම ලෝකේ අග්‍රතම කෙනා. මමයි ලෝකේ ජේෂ්ඨතම කෙනා. මමයි ලෝකේ ශ්‍රේෂ්ඨතම කෙනා. මේ මගේ අන්තිම ඉපදීමයි මෙයින් මතු ඉපදීමක් නැත කියලා සිංහනාදයක් කරගෙනමයි ලෝකෙට පහළ වුණේ. පිංගතුනි අපේ බෝසතාණන් වහන්සේ ওই වෙස්සන්තරාත්මේ උපදින කොටත් ඉපදිච්ච ගමන් කතා කරා. ආත්ම 3යි හැබැයි. ජාතක පොතේ සඳහන් වෙනවා මේ දීර්ඝ සංසාර ගමනේ පාරමී පුරාගෙන එන ආත්මවල ආත්ම 3ක් ඉපදිච්ච ගමන් කතා කරලා තියෙනවා. ඒ සසර පින් බලය. එක ආත්මික ඉපදිච්ච ගමන් සක්‍ර දෙවියෝ සඳුන් අරටුවක් පුංචි සඳුන් කෑල්ලක් අතට දෙනවා. එතකොට කවුරුත් දැක්කේ නැහැ මේ සක්‍ර දෙවියෝ අතට දෙනවා. පුංචි බෝසත් පුතා අතේ මෙහෙම උණ්ඩි කරගෙන ඉන්නවා අර සඳුන් ගැටේ. අම්මා හුරතලේට ඇහුවා මොනවද පුතේ ඔය අතේ කියලා. අම්මා දිහා බල්ලා කිව්වා මේ මහා ඖෂධයක් අම්මේ කිව්වා. ඒ තමයි මහෝෂධාත්මය. ඉපදිච්ච ගමන් ඔය වචනේ කතා කරා. ඊළඟට වෙස්සන්තරාත්මය. දන් දෙන්න දාන පාරමී පුරන්නම මනුලොවට ආපු ආත්මය. ඉපදිච්ච ගමන් අම්මා දිහා බලලා ඇහුවේ අම්මේ දන් දෙන්න මොකුත් නැද්ද කියලා. ඒ වෙලේ දහසක් බැඳි රන් කහවණු පොදියක් අතට ලං කරනවා. එහෙම පුංචි අත් දෙකෙන් අල්ලලා ළඟ හිටිය අම්මා කෙනෙකුට දන් දුන්නා කියලා. ඒ තමයි වෙස්සන්තරාත්මය. ඊළඟට බුදු වෙච්ච ආත්මේ තමයි ඔය සිංහනාදි කරගෙන මාවේ අග්ගෝ හමස්මි ලෝකස්ස. ජෙට්ටෝ හමස්මි ලෝකස්ස. සෙට්ටෝ හමස්මි ලෝකස්ස. අයමන්තිමා ජාති නත්තිදානි පුනබ්බවෝ කියලා සිංහනාදයක් කරගෙන පහළ වුණා. ඊළඟට ධර්මයේ තව සඳහන් වෙන ආශ්චර්ය කරුණු අතර තියෙනවා බෝසතාණන් වහන්සේ මව් කුසෙන් බිහි වෙනකොටම දසදහසක් ලෝක ධාතුවටම ආලෝක විහිදුණා කියලා. ඔබ අහලා ඇති මහා ඝන කළුවර තියෙන අන්ධකාරේ විතරක් තියෙන අපායක් ගැන තියෙනවා. ලෝකාන්තරික කියලා නිරයක්. ඔය නිරේ විශාල නිරිසත්වයන් දුක් විඳිනවා, කෑ ගගහ විලාප දෙනවා, හඬ ඇහෙනවා පේන්නේ නැහැ එක්කෙනෙකුට එක්කෙනෙක්. ඇයි මහා ඝන අන්ධකාරේ විතරයි. බෝසතාණන් වහන්සේ මව් කුසෙන් බිහි වෙනකොට මේ ලෝකාන්තරික නිරේ පවා සුළු මොහොතකට ආලෝකමත් වෙලා අර අපායි ගිනි නිවී ගියා කියලා. දසදහසක් ලෝක ධාතුල දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ගිය ආලෝක ධාරා පැතිරුණා කියලා. ඊළඟට පිංගතුනි අහසෙන් උණුදිය දහරකුත් ඇල්දිය දහරකුත් අහසේ මතුවෙලා මේ දෙක මිශ්‍ර වෙලා බෝසතාණන් වහන්සේවයි අම්මවයි දෝණී වුණා කියලා සඳහන් වෙනවා. ඔය වගේ ආශ්චර්ය කාරණා රාශියක් බෝසතාණන් වහන්සේගේ ඉපදීමත් එක්ක බැඳිලා තියෙනවා. ඉතින් ඒ නිසා පින්වතුනි අද විශේෂයෙන් අපි මේ වෙසක් තව සති දවස් කීපයයි තියෙන්නේ. ඒ නිසා වෙසක් වෙනුවෙන් තමයි මේ ධර්ම දේශනාව සිදු වෙන්නේ. ඒ නිසා තමයි ওই කරුණු කීපේ මුලින් සිහිපත් කරේ. ඉතින් ඔබට මට අපි කාටත් එවැනි මේ ලෝකේ මහා ආශ්චර්යමත් විදිහට දසදහසක් ලෝක ධාතුවම ආලෝකමත් කරගෙන ලෝකෙ පහළ වෙච්ච බුදු කෙනෙක්ව බෝසතාණන් වහන්සේ නමක්ව එවැනි ලෝකෙට පහළ වෙලා බුද්ධත්වයට පත්වෙච්ච ලෝතුරා බුදු කෙනෙක් සරණ යන වාසනාව ලැබුණා. දැන් අපි බලමු උන්වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ මේ තරම් ආශ්චර්යමත් කෙනෙක්, මේ තරම් ආශ්චර්යමත් උපතක්, මේ තරම් කාලයක් සාරා සංකේය කල්පලක්ෂයක් පාරමී පුරලා මේ තරම් පුණ්‍ය මහිමයක් තිබ්බ කෙනෙක්
උන්වහන්සේත් ලෙඩ වුණාද නැද්ද? දැන් අපි නිකන් ලෙඩ ගැන යමුකෝ. දැන් අපිට හිතෙන්න පුළුවන් ඇයි අපිටම මෙහෙම වෙන්නේ? මෙච්චර පින්කම් කරපු අපිටම ඇයි මෙහෙම? අපිටම මොකද මේ කරදර? පින්වතුනි බුදුරජාණන් වහන්සේත් ලෙඩ වුණා. උන්වහන්සේත් දරාගෙන හිටියේ. උන්වහන්සේ තුල දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තිබුණත් උන්වහන්සේ දරාගෙන හිටියේ සතර මහා ධාතුන්ගෙන් හටගත් ශරීරයක්මයි. ඒකයි වක්කලි හාමුදුරන්ට වක්කලි හාමුදුරේ කතාව ඔබ දන්නවනේ. බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන ඉන්නවා. එක බණපදයක් අවබෝධය පිණිස මෙනෙහි කරන්නේ. උන්වහන්සේගේ රූපයට වශී වෙලා හිටියේ. මහා පුරුෂ ලක්ෂණ උන්වහන්සේගේ කටහඬ අෂ්ටාංග සමන්නාගත බ්‍රහ්මස්වරයකින් යුක්තයි කිය. ඒ බුදුරජාණන් වහන්සේ දහම් දෙසනකොට සතර දළදාගින් සුදු බුදු රැස් විහිදෙනවා. ඒ දිහා බලාගෙන අනේ මෙහෙම කෙනෙක්, මේ තරම් ලස්සන කෙනෙක්, මේ තරම් මිහිරි කටහඬක්, මේ තරම් ආශ්චර්යමත් කෙනෙක්, එහෙම හිත හිත උන්වහන්සේ දිහා බලාගෙන ඉන්නවා. සද්ධාව වැඩෙනවා. හැබැයි වක්කලි හාමුදුරුවෝ ලෙඩ වෙච්ච වෙලාවේ බුදුරජාණන් වහන්සේ වක්කලි හාමුදුරුවෝ ළඟට ගිහින් කියනවා කින්තේ වක්කලි මිනා පූතිකායන දිත්තේ. වක්කලි මේ කුණු ශරීරය දිහා බලාගෙන ඉඳලා ඔබට ලැබෙන ප්‍රයෝජනය මොකද්ද? අන්න දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්ත බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ බුදු සිරුර ගැන වක්කලි හාමුදුරන්ට දේශනා කරනවා. වක්කලි මේ කුණු වෙලා යන නවදොරකින් අසූචි වැగిරෙන මේ කුණු ශරීරය දිහා ඇස් දෙකෙන් බලාගෙන ඉඳලා ඔබට තියෙන ප්‍රයෝජනය මොකද්ද? ඔබට ඇස් දෙකෙන් ඔහොම මාව දකින්න බෑ කියෝ. ඔබට මාව දකින්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. වක්කලි ඔබ ධර්මයේ දකින්න. ධර්මයෙන් මාව දකින්න. වක්කලි යමෙක් ඇත්තටම ධර්මය අවබෝධ කරගෙන ධර්මයේ දැක්කොත් සෝමං පස්සති. ඔහු ඒකාන්තයෙන් මාව දකින්න කෙනෙක් කිය. අන්න බුදුරජාණන් වහන්සේ උන්වහන්සේව දකින්න ක්‍රමය අපිට පෙන්නපු හැටි. දැන් නිකන් හිතන්න බුදුහාමුදුරන්ගේ ඇස් දෙකෙන්ම දැකලා අපාය වැටිච්ච මිනිස්සු හිටියේ නැද්ද ඒ කාලේ? සුප්‍රබුද්ධ රජුරු මාමණ්ඩියා පොළොව පලාගෙන අපායේ. ඇස් දෙකෙන් දැක්කද නැද්ද? දැක්කා. එක බුදු ගුණයක් වටහා ගන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේට බැන බැන මත්පැන් බිබී වෛර කර කර හිටියා. දවසක් බුදුරජාණන් වහන්සේ මහා සංඝ පිරිස පිරිවරාගෙන වඩිනකොට හොඳටම බීලා රාජපුරුෂයොත් එක්ක ඇවිල්ලා මග අහුරගෙන නින්දා කරා. පාරේ යන්නම දුන්නේ. බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයා ආපහු හැරිලා වැඩියා. බුදු කෙනෙක් ආපහු හරවනවා කියන්නේ ඒක දින 7කින් විපාක දෙන ditta ධම්ම වේදනී අකුසලය. මාලිගාවේ පියගැට පෙළ ළඟදී පොළොව පලාගෙනම අපායට වැටුණා. සුප්‍රබුද්ධ රජුරු කවුද? යසෝදරාවගේ තාත්තා. එතකොට ඇස් දෙකෙන් දැක්කා. බුදු ගුණයක් තේරුම් ගන්න බැරි වුණා. දේවදත්ත මස්සිනා බුදුහාමුදුරන්ව දැක්කේ නැද්ද? එක විහාරේ හිටියා. බුදුහාමුදුරුවෝ පෙළහර පානවා දැකලා ඇති ඕන තරම්. උන්වහන්සේ යමා මහ පෙළහර පෑව කීප වතාවක්. ඒව අහලා හරි ඇති. ඒ කොච්චර රජවරු සිටුවරු කොච්චර ඇවිල්ලා බුදුහාමුදුරු ළඟ බණ අහලා ධර්මය අවබෝධ කරගෙන මොන තරම් උන්වහන්සේගේ ගුණ කීර්ති රාවි ලෝකේ පැතිරුණා. ඇස් දෙකෙන් දැකලා බුදුහාමුදුරන්ව තේරුම් ගන්න බැරි වුණා. පොළොව පලාගෙන අපායට වැටුණා. එතකොට ওই චිංචි මානවිකාව මාගන්දියා ඒ කාලේ බුදුහාමුදුරන්ට නිඳා කරපු ඒ බොහෝ දෙනෙක් බුදුහාමුදුරන්ව ඇස් දෙකෙන් දැකලා නැද්ද? දැක්කා. හැබැයි ඇස් දෙකෙන් දැක්කට ධර්මයෙන් දැක්කනම් ඕක වෙනවද? ධර්මයෙන් දකින්න බැරි වුණා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මහණෙනි ඔබ මාව දකිනවා නම් ධර්මයෙන් දකින්න. පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට මාරාන්තික බඩේ අමාරුවක් කීප වතාවක් වැළඳෙනවා.
ත්‍රිපිටකයේ බුද්ධ චරිතය බුදුහාමුදුරන්ගේ ජීවිත කාලේ ඒ විටින් විට කාල අධ්‍යයනය කරනකොට පේන අවස්ථා ගණනාවකදී බඩේ අමාරුවක් වැළඳෙන. බේලුව ගමේ වස් සමාදන් වෙලා ඉන්නකොට ඒ වේදනාව මාරාන්තිකව බලවත් වෙනවා. දවසක් බුදුහාමුදුරම කල්පනා කරනවා සංඝයාට දැනුම් නොදී පිරිනිවන් පාන එක සුදුසු නෑ. අතීත බුදුවරු පිරිනිවන් පෑවේ කොහොමද? එච්චරකට වේදනාව වෙනවා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ දකිනවා අතීත බුදුවරු පිරිනිවන් පාලා තියෙන මේ විදිහට. එහෙමනම් මං 이르දිපාද බලයෙන් මේක යටපත් කරගන්නට ඕන කියලා ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන 이르දිපාද බලයෙන් අදිෂ්ඨාන කරලා ආයු සංස්කාර අදිෂ්ඨාන කරලා රෝගී යටපත් කරගන්න. බුදුවරුන්ට එහෙම කරන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ ලෝකයට පෙන්වුවා උන්වහන්සේට ලෙඩ වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න වඩින ගමන මහා පරිනිබ්බාන සූත්‍රය අහලා ඇතිනේ බණට. උන්වහන්සේට මගදිගට කලන්තය හැදුණා. ආනන්ද කලන්තේ පිපාසයි කියනවා. ඉක්මනට සංගල සිවුරේ ඉලලා ආසනයක් පනවන. බුදුරජාණන් වහන්සේට ලේ සමග බඩේලිය යනවා. දැන් හිතන්න බඩේලිය යනකොට ලේ යනවා කියන්නේ. ඒකට ධර්මයේ කියන්නේ ලෝහිත පක්ඛන්දිකා රෝගී. ලෝහිත කියන්නේ ලේ. ලේ යනවා. ඒ කියන්නේ බඩවැල් වල තුවාල. ඉතින් උන්වහන්සේ කලන්තේ හැදිලා සිරිපතු ලිදිමිලා පිරිනිවන් පාන්න වඩින ගමන බොහෝම ගිලන් වෙච්ච ගමනකින් කුසිනාරාවට ආවේ. ඉතින් බුදුහාමුදුරන්ට අහසින් වඩින්න පුළුවන්. සංඝයා සමගම වඩින්න පුළුවන්. ඊර්දී. ඇයි බුදුරජාණන් වහන්සේ අච්චර ගිලන් වෙච්ච ගමන කලන්තේ හැදි වැඩි මේ කය ලෙඩ වෙනවා කියලා ලෝකයාට පේන සැලැස්සුවා. බුදු කෙනෙක් වුණත් දරාගෙන ඉන්නේ ලෙඩ වෙන ශරීරයක්. ඒක බුදුරජාණන් වහන්සේ සමාපatti බලයෙන් 이르දිපාද බලයෙන් යටපත් කරන්න පුළුවන් වුණත් කයේ ඇත්ත ලෝකෙට පෙන්නවා. බුදුරජාණන් වහන්සේම දේශනා කරන ආනන්ද දැන් තථාගතයන් වහන්සේගේ ශරීරේ හරියට ජග්ගර සකටන් දිරපු කරත්තයක් වගේ. දිරාගිය කරත්තයක් බොහොම අමාරුවෙන් පිළිසකර කරලා පාරේ ඇදගෙන යනවා. ඒ වගේ තමයි කියනවා මේ දැන් ශරීරේ පරිහරණය කරන්නේ. එහෙනම් අපිට පේනවා බුදුහාමුදුරුවෝ වයසට ගිහිල්ලා උන්වහන්සේගේ වයෝවෘද්ධ භාවයේ පිරිනිවන් පාන්න ආසන්න කාලේ එනකොට උන්වහන්සේගේ වයෝවෘද්ධ භාවයක් යම් මට්ටමින් හරි බුදුහාමුදුරුවෝ ලෝකයාට පෙන්නවා. බුදුරජාණන් වහන්සේගේ ගාථා ටිකක් තියෙනවා. පිරිනිවන් පානවා මාස 3කින් පිරිනිවන් පානවා කියලා ආයු සංස්කාර අතහැරලා විශාලා මහනුවර කූටාගාර ශාලාවට සංඝයා රැස් කරලා ගාථා පෙළක් කියනවා. ඒකේ පළවෙනි ගාථාව පටන් ගන්නෙම පරිපක්කෝ වයෝමයිහා. ඒකේ තේරුම තමයි මහණෙනි තථාගතයන් වහන්සේ දැන් බොහෝම වයසට ගිය කෙනෙක්. පරිත්තම්මම ජීවිතං. ජීවත් වෙන්න තියෙන තව ඊටාම ස්වල්ප කාලයයි. පහයවෝ ගමිස්සාමි. නුඹලා සියලු දෙනා අතහැරලා තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා. කතම් මේ සරණ මත්තනෝ මම මගේ පිහිට හදාගත්තා. එතකොට අපිට මේ ගාථා වලින් පේනවා බුදුරජාණන් වහන්සේ ඒ වෙනකොට වයසට ගිහිලා හිටියද නැද්ද? වයසට ගියා. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේත් වයසට ගියා. උන්වහන්සේ භික්ෂුන් දැන් බුදුහාඳුරන්ට බෙහෙත් කරාද නැද්ද? බුදුහාඳුරොත් බෙහෙත් අරන් තියෙනවා. වෙනම වෛද්‍යවරයෙක් හිටියා කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආවා. ජීවක. විනය පිටකේ තියෙනවා බුදුහාඳුරන්ට විරේකයක් කරන්න ඕන වුණා. ජීවක කල්පනා කරා බුදුහාඳුරන්ට අපහසුයක් නොවන විදිහට නෙළුම් මල් මිටකට තමයි බෙහෙත දාලා දුන්නේ. එක පාරක් අර මල් ටික ඉඹිනකොට නෙළුම් මල් සුවඳ හැබැයි ඒ ඉඹිනකොට යන්නේ බෙහෙත. එක වතාවක් විරේක වෙනවා. දේවතාවක් ඉමිනකොට දේවතාවක් විරේක වෙනවා. එහෙම විරේක බෙහෙතක් හැදුවා කියලා තියෙනවා විනේ. එතකොට මේ බුදුහාඳුරන්ට උපස්ථාන කළා. උන්වහන්සේත් බෙහෙත් ගත්තා. බුදුරජාණන් වහන්සේ සංඝයාට බෙහෙත් බුදුවැසින් බලලා නියම කරපු බෙහෙත් තියෙනවා යම් යම් රෝගවලට. ඒක අද විනය පිටකේ තියෙනවා බේසජ්ජක්ඛන්දකේ කියලා වෙනම පොතක්. බේසජ්ජක්ඛන්දකේ කියලා වෙනම කොටසක් තියෙනවා. ඒ කාලේ නියම කරපු බෙහෙත් වර්ග.
ඒ නිසා පින්වතුනි අපි කවුරුත් ලෙඩ වෙනවා, වයසට යනවා, නොසිතන විපත් එනවා. මේ වසංගතය ගැන ගත්තොත්, දැන් ওই ගිරිමානන්ද සූත්‍රය ගත්තොත් කොච්චර ලෙඩ ගැන බුදුහාඳුරෝ විස්තර කරනවද? ලෙඩ ගැන විස්තර කරගෙන යන. එතකොට වසංගත, කාල විපත්, ස්වභාවික විපත් ලෝකෙ විටින් විට එනවා. බුදුහාඳුරන්ගේ කාලේ උන්වහන්සේ පහළ වෙන්නත් කලින් ওই විශාලා මහනුවර ප්‍රශ්නය ආවා. එතකොට විටින් විට එවැනි විපත් ව්‍යසන එනවා. ඒ විශාලා මහනුවර ප්‍රශ්නේදී ඔබ ගොඩක් කතා දන්න නිසා මම පොඩි දෙයක් කියන්නේ. රතන සූත්‍රයේ පළවෙනි ගාථා දෙක බලන්න. ඒ පළවෙනි ගාථා දෙකේ බුදුරජාණන් වහන්සේ කෝටි ලක්ෂයක් සක්වල දෙව් බමුණටයි ආරාධනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ ආරාධනා කරලා දෙවියන්ගෙන් ඉල්ලීමක් කරනවා. මේ මිනිස්යන්ව රකින්න. මේ මිනිස්සුන්ට පිහිට වෙන්න. මේ මිනිස්සුන් ආරක්ෂා කරන්න. දිවාච රත්තෝච හරන්තියේ බලින් තස්මාහිනේ රක්කත අපමත්තා. මේ දවල් රෑ දෙකේ මේ ගුණධර්ම පුරාගෙන ඉන්න මේ මිනිස්සු මේ විදිහට කටයුතු කරනවා. තස්මාහිනේ රක්කත අපමත්ත, මේ මිනිස්සුන් රකින්න ආරක්ෂා කරන්න. ඊට පස්සේ තමයි ඉතිරි ගාථා ටිකෙන් තමයි බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ ඇතුළත් සත්‍යක්‍රියාවක් කරන්න. ඒ සත්‍යක්‍රියා ගාථා ටික ඉවර වෙනකොට අන්තිම ගාථා තුන බුදුහාඳුරෝ කියපු ගාථා තුනක් නෙමෙයි. රතන සූත්‍රයේ අවසාන ගාථා තුන තියෙන්නේ ඒ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ සත්‍යක්‍රියාව ඉවර වෙනකොට අර අහසේ රැස් වෙලා හිටපු කෝටි ලක්ෂයක් සක්වල දෙව් බමුණු වෙනුවෙන් සක්‍ර දෙවියන් දිව්‍ය ස්වරූපේ මවාගෙන පහළට බහිනවා. බැහැලා සක්‍ර දෙවියෝ ගාථා තුනකින් වදිනවා. යානීද භූතානි සමාගතානි බුම්මානි වායානි වහන්තලෙක්කේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාමි සුවත්ති හෝතු. මේ අන්තරීක්ෂයේ අහසේ රැස් වෙලා ඉන්න කෝටි ලක්ෂයක් සක්වල සියලු දෙව් බඹුන් ඔබ වහන්සේට අපි ගෞරව කරනවා. මේ දෙව් බඹුන් සියලු දෙනා වෙනුවෙන් බුද්ධං නමස්සාමි සුවත්ති හෝතු. මේ බුදුරජාන් වහන්සේට මගේ নমස්කාර වේවා කියලා වන්දනා කරා. ඊළඟට අර විදිහටම ධර්මයට, සංඝයාට, තුනුරුවන්ට ගාථා තුනකින් සක්‍ර දෙවියෝ වැඳලා ඒ බුද්ධ ආඥාව පිළිගත්තා කියලා ප්‍රකාශ කරා. අපි මේ මිනිස්සුන්ව රකින්නම් කියලා. එතකොට මතක තියාගන්න එතනදී බුදුරජාණන් වහන්සේ රතන සූත්‍රය කියලා බුදුහාමුදුරුවම පාත්තරෙන් පිරිත් පැන් ඉස්සේ. ඕකට හරි ලස්සන කතාවක් තියෙනවා අපේ ඉතිහාසයේ. ඔබ අහලා ඇති බුද්ධදාස කියලා රජ කෙනෙක් අපේ රටේ හිටියා කියලා අහලා තියෙනවා. බුද්ධදාස කියලා රජ කෙනෙක් ඉඳලා තියෙනවා අතීතයේ වෙදකම් එහෙම කරා කියලා අහලා තියෙන සත්තුන්ට ඉඳන්. ඒ රජුරුවන්ගේ පුතෙක් හිටියා උපතිස්ස කියලා රජ කෙනෙක් රජකම් කරා. ඒ රජුරුව රජකම් කරන කාලෙත් ලංකාවේ වසංගතයක් ඇති වෙලා ওই වගේම වසංගතයක් පැතිරිලා මිනිස්සු මැරීගෙන ගියා කියලා. එදා රහතන් වහන්සේලා වැඩ හිටිය කාලයක්. ඒ රජ්ජුරුව මොකද කරේ? උපතිස්ස රජ්ජුරුව මහරහතන් වහන්සේලා රැස් කරලා උන්වහන්සේලාගෙන් ඇහුවා, ස්වාමීනි මේ වගේ විපතකදී, මේ වගේ වසංගතයකදී මොන විදිහටද ධර්මානුකූලව අපි කටයුතු කරන්න ඕනේ? බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ඔබ වහන්සේ මට උපදෙසක් දෙන්න කියලා. එතකොට ඒ වෙලාවේ ඇහුවේ වෛද්‍යවරුන්ගේ දේවල් ඒව හරි. හැබැයි ධර්මයේ පැත්තෙන් මම මොකද්ද කරන්න ඕනේ කියලා ඇහුවා. බලන්න ඒ වෙලාවේ මහරහතන් වහන්සේලා අනාගතේ දැකලා 이르දියෙන් ඒ වෙච්ච අතීත දේවල් දකින 이르දි බල සම්පන්න රහතුන් හිටපු කාලේ රජතුමාට කියන රජතුමනි බුදුරජාණන් වහන්සේගේ ස්වරූපේ උන්වහන්සේගේ ස්වරූපේ බඹයයි බඹයක බුද්ධ ප්‍රතිමාවක් රණින් කරවන්න කිව්වා. ඒ බුද්ධ ප්‍රතිමාවේ සර්වඥ ධාතු තැන්පත් කරා. එතකොට හිතන්න රත්තරණින් බුදු පිළිමයක් කරවලා බුදුරජාණන් වහන්සේ හිටගෙන ඉන්න ඉරියව්වෙන් බුද්ධ ප්‍රතිමාව කෙරෙව්වා. රත්තරණින්. එතකොට මේ බුද්ධ ප්‍රතිමාවේ ධාතුන් වහන්සේලා තැන්පත් කරනවා. එතකොට ඒකෙන් නියෝජනය වෙන්නේ මේ බුදුහාඳුරෝ. ඒ ප්‍රතිමාවේ ශ්‍රී හස්තයට බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතුන් වහන්සේ ලංකාවේ වැඩ ඉන්නවා. ඒ පාත්‍ර ධාතුන් වහන්සේ ශ්‍රී හස්තේ මත තියලා පෙරාගත් පැන්
ඒ පාත්‍රයට පුරවන්න කිය. පුරවලා රතන සූත්‍ර කිය මහරහතන් වහන්සේලා සමග මේ ප්‍රතිමාව ඉදිරියෙන් තියාගෙන නගරේ රතන සූත්‍රයෙන් පිරිත් කරමින් ප්‍රදක්ෂිනා කරලා නගරයට පිරිත් පැමිණෙන්න කියෝ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ බුදු වෙලා 7 වෙනි සතියේ තපස්සු බල්ලුක වෙළඳ දෙබෑයන් අර විලඳ මීපිඩු පූජා කරන්න සූදානම් වෙන වෙලාවේ උන්වහන්සේට පාත්‍රයක් නැහැ. ඇයි අර සුජාතාවගේ කිරිපිඩු දීපු පාත්‍රය ගඟේ පා කරලා ඇරියන්නේ? මං කොහොමද මේ විලඳ මීපිඩු පිළිගන්නේ කියලා හිතනකොට සතරවරන් දෙවියෝ 4 දෙනා අහසින් ආවා ඉන්ද්‍රනීල මාණික්‍ය පාත්‍ර 4ක් අරගෙන. මණික් වලින් කරපු පාත්‍ර 4ක්. බුදුරජාන් වහන්සේ වදාලා බුදුවරු මණික් පාත්‍ර පිළිගන්නේ නැහැ කිව්වා. මණික් වලින් කරපු යා බුදුවරු බාර ගන්න නැහැ කිව්වා. ඒ වෙලාවෙම නොපෙනී ගිහිල්ලා ශෛලමේ පාත්‍ර 4ක් අරගෙන ඇවිල්ලා කිව්වා අනේ ස්වාමීනි මගේ පාත්‍රයෙන් දානි පිළිගන්න මගේ පාත්‍රයෙන් දානි පිළිගන්න. බුදුරජාණන් වහන්සේ සතරවරන් දෙවියන් ගැන මහා කරුණාවෙන් පාත්‍ර 4ම පිළි අරගෙන පාත්‍ර 4ම එක උඩ තියලා ශ්‍රී හස්තයේ තියලා අදිෂ්ඨාන කරා එක පාත්‍රයක් බවට පත් වෙන්න. අර පාත්‍ර 4ම එක පාත්‍රයක් බවට පත් වුණා. ඒකේ තමයි විලඳ මීපිඩු දානි පිළිගත්තේ. අන්නේ පාත්‍රයේ ලංකාවට ලැබුණා. ඒ තමයි ධර්මාශෝක රජුරෝ සුමන සාමණේරයන් වහන්සේ අතේ සර්වඥ ධාතුන් වහන්සේලා පුරවලා බුදුරජාණන් වහන්සේ දානි වළඳපු මේ පාත්‍රා ධාතුන් වහන්සේ ලංකාවට එව්වා කියලා අපේ ඉතිහාසයේ තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතුන් වහන්සේ වැඩ ඉන්නේ ලංකාවේ. එදා අතීත රජවරුන්ට ඒ පාත්‍රයෙන් තමයි පිරිත් පැන් ඉස්සේ විශාලා මහනුවර. එදා මෙන්න මේ උපදෙස් මහරහතන් වහන්සේලා දුන්නා. බුදුරජාණන් වහන්සේගේ පිළිමයක් රණින් කරවලා ධාතුන් වහන්සේලා පිළිමේ තැන්පත් කරලා පාත්‍ර ධාතුන් වහන්සේ පිළිමේ ශ්‍රී හස්තයේ මත තියලා පිරිත් පැන් පුරවලා පිරිත් කිය රතන සූත්‍රයෙන් නගරයට පිරිත් පැන් එහෙන්නේ. හැබැයි රජතුමනි රජ්ජුරුවොත් රටවැසියොත් සිල්වත්ව මේක කළ යුතුයි කිව්වා. රජ්ජුරුවෝ අටසිල් සමාදන් වුණා. රටවැසියන්ව සීලයක පිහිටෙව්වා. සීලයක පිහිටෝලා මහරහතන් වහන්සේලා ලවා මේ විදිහටම ප්‍රතිමාවක් හදලා ධාතු තැන්පත් කරලා රතන සූත්‍රයෙන් පිරිත් කරලා නගරයට පිරිත් පැන් ඉස්සා. පසුවදා වෙනකොට මහා වර්ෂාවක් ඇදහැලිලා තිබ්බ නියගෙත් නැති වෙලා ඉක්මනින්ම දින කිහිපයක් යනකොට වසංගතය දුරු වුණා කියලා. එතකොට ඒ අපේ ඉතිහාසෙ වෙච්ච දෙයක්. ඒක රාජ ආඥාවක් හැටියට රජ්ජුරුවෝ ඒ කාලේ ආඥාවක් පැනවලා තියෙනවා අනාගත මම මෙහෙම කරා අනාගතේ මේ රටේ නියගයක් ඇති වුණොත් අනාගත රජදරුවෝද මෙසේ කරත්වා කියලා. හැබැයි දැන් ඉන්නේ උන් සීලයක පිහිටවන්න පුළුවන්ද? ඒ නිසා කොච්චර අපි පිරිත් කියන්න මේ මොන රතන සූත්‍රය කියන්න හැදුවත් පිරිත් පින්කමක් ලෑස්ති කරත් ඒකස්සෙත් හොරකම වංචාව. ඒ නිසා අපි බොහෝ වෙලාවට මේ පිරිතේ ප්‍රශ්නයක් නෙමෙයි. ධර්මයේ ප්‍රශ්නයක් නෙමෙයි. දෙවියන් හැරිලවත් බලන්නේ නැති දුරාචාරයෙන් පිරිච්ච සමාජයක් ගොඩ නැගිලා. දෙවියන් පිහිට වෙන්න හැරිලා බලන්නේ. ඒ නිසා වේගෙන් විනාශේ විපත කරා යන්නේ අන්නේ හේතුව නිසා. ඒ නිසා පින්වතුනි ඒ විපත් ලෝකේ කාලෙන් කාලෙට කාල විපත් ස්වභාවික විපත් වසංගත මේවා ලෝකෙ පුරා එනවා. අපේ ඉතිහාසෙ දිහා ගත්තහම අපේ ලංකාවේ නිකන් හිතන්න අපි දන්න ඉතිහාසෙ මං චුට්ටක් කියලා දෙන්න. රහතන් වහන්සේලා වැඩ හිටිය කාලේ මේ අද වගේ කාල නෙමෙයි. බැමිණි තියාසාය ගැන අහලා ඇතිනේ. දානි නැතුව සිතුල් පවුයි 12000ක් මහරහතන් වහන්සේලා පිරිනිවන් පානවා. තිස්ස මහාරාමේ 12000ක් මහරහතන් වහන්සේලා දානි නැතුව පිරිනිවන් පෑවා කිව්වා. කොච්චර සිල්වත් ගුණවත් අය පවා ඒ නිසා ඒ ව්‍යසන ස්වභාවික විපත් වසංගත එනකොට මෙයා සිල්වතාද මෙයා දුස්සීලයද මෙයා සෝවාන්ද මෙයා රහත්ද හැමෝටම ඒ විපතට ලක් වෙලා ඒකට කොටු වුණා නම් අහු වුණා නම් ඒ දුක විඳින්න සිද්ධ වෙනවා. හැබැයි ධර්මය අවබෝධ කරගත් අය ගැලවෙනවා. ඔය වගේම විපතක් ගැන තියෙනවා මහා පරිනිබ්බාන සූත්‍රය.
මහා පරිනිබ්බාන සූත්‍රය කියවගෙන යනකොට තියෙනවා නාදිකා කියලා ගමේ ඇතිවෙච්ච විපතක්. ඔය වගේම ඇතිවෙච්ච විශාල ස්වභාවික විපතක්. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න වඩින්නේ විශාලා මහනුවර ඉඳන් බණ්ඩගාමය, හත්තිගාමය, බෝගනගරය පහු කරගෙන පාවානුවරින් ඊළඟට බුදුරජාණන් වහන්සේ එතනින් යනවා ওই නාදිකා කියන ගමට. ඔය ගම හරහා යනකොට මුළු ගමේම ගෙවල් මිනිස්සු නැහැ. විශාල ව්‍යසනයක් වෙලා ගමේම ඒ පළාතෙම හිටිය ලක්ෂ ගාණක් මිනිස්සු මැරිලා. ආනන්ද හාමුදුරුවෝ මතක් වෙනවා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි බොහෝ කාලයකට පෙර බුදුරජාණන් වහන්සේ බුදු වෙලා මුල් කාලේ මේ නගරේ ටික කාලයක් වැඩ ඉඳලා තියෙනවා. ඒ කාලේ බුදුහාඳුරන්ගෙන් බණ අහලා ධර්මය අවබෝධ කරගත්ත ශ්‍රාවකයෝ ඒ නගරේ ජීවත් වුණා. ආනන්ද හාමුදුරුවෝ අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ විපතෙන් මේ නගරේ දහස් ගාණක් මිනිස්සු මැරිලා. මේ ගමේ හිටියා නන්දා කියලා භික්ෂුණියක්, උත්තරා කියලා භික්ෂුණියක්, ඒ අයත් මැරිලා. කොහෙද ඉපදුනේ? මේ ගමේ හිටියා මේ වගේ ස්වාමින් වහන්සේලා, උන්වහන්සේලාත් අපවත් වෙලා. කොහෙද ඉපදුනේ? අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අර උපාසිකාව ඒ කාලේ බණ අහලා දන් පෑන් දීපු මේ විපතෙන් මැරිලා කොහෙද ඉපදුනේ? ආනන්ද හාමුදුරුවෝ මතක් වෙන අය ගැන අහන. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද ওই විපතෙන් මිය ගිය අය අතර ඔබ ඔය නම් සඳහන් කරපු ඔය භික්ෂුණීන් වහන්සේලා පිරිනිවන් පෑවා කියලා. ඔය සමහර ස්වාමීන් වහන්සේලා පිරිනිවන් පෑවා. සමහර අය අනාගාමි වෙලා සුද්ධාවාස බඹලෝ ඉපදුණා. ඉතින් දැන් ආනන්ද හාමුදුරුවෝ ආයි මතක් කර යනකොට මේ හරියේ අපිට පින්දපාති පූජා කරපු අර අසවල් උපාසකයා මැරිලා අහනවා. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා ආනන්ද ඔය මැරෙන හැමෝම අරයා කොහෙද මෙයා කොහෙද කිය බුදුරජාණන් වහන්සේ වෙහෙසවන්න එපා කියනවා. ආනන්ද පොදුවේ බුදුහාමුදුරුවෝ මුළු ගමේම මැරිච්ච අය පොදුවේ බුදු ඇසින් බලලා කියනවා මේ මැරිච්ච අය අතර 500කට වැඩි කීවා සෝවාන් වෙච්ච අය. ඒ සියලු දෙනා දෙව්ලොව ඉපදිලා කිව්වද? මේ විපතෙන් මැරිච්ච අය අතර 90කට ආසන්නයි කියව සකදාගාමි වෙච්ච අය. ඒ අයත් දැන් දෙව්ලොව කියනවා. ආනන්ද මේ ගමේ හිටියා කියනවා 50කට ආසන්න අනාගාමි වෙච්ච අය. ඒ අය සුද්ධාවාස බඹලොව ඉපදිලා ඒ අය එහෙදි පිරිනිවන් පානවා කියනවා. ආනන්ද ඔය විතරක් නෙමෙයි. මේ ගමේ ජීවත් වෙච්ච මිනිස්සු අතරින් ওই විපතෙන් මැරිච්ච අය අතරින් බුදුරජාණන් වහන්සේ ගැන සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් ඇති කරගත්ත කෙනෙක් හිටියානම් මරණ මංචකේ බුදු ගුණ සිහි වෙච්ච සබ්බේතේ සග්ග පරායම මේ සියලු දෙනා සුගතියේ. එච්චරයි. අනිත් අය ගැන කතාවක් නැහැ. දැන් හිතන්න මේ විපතෙන් මැරෙන අය ගැන. බුදුහාමුදුරන්ගේ කාලෙත් විපත් ආවා. වසංගත ආවා, ස්වභාවික විපත් ආවා, දහස් ගණන් මිනිස්සු මැරුණා. හැබැයි ඒ අතර සමහරු පිරිනිවන් පෑවා. සමහරු සුද්ධාවාස බඹලෝ ඉපදුණා. සමහරු දිව්‍ය ලෝකෙ ගියා. අද විපතක් ආවොත් ධර්මයක් නැතුව, ගුණ ධර්මයක් නැතුව, සීලයක් නැතුව බුදුහාඳුරන්ටත් බැන ධර්මයටත් බැන ඔහොම ජීවත් වෙන මිනිස්සු අතරින් මැරෙන අයගෙන් බොහෝ පිරිසක් අපායකට වැටෙනවා මිසක්. ඒ නිසා විපත හැමදාම එනවා. හැබැයි ධර්මයේ හැසිරෙන කෙනා ධර්මයෙන් රැකෙනවා කියන්නේ විපත් නැති ලෝකයක් නෙමෙයි. බුදුහාඳුරට ලෙඩ වුණා. උන්වහන්සේත් වයසට ගියා. අපි කවුරුත් ලෙඩ වෙන්නේ. හැබැයි අපි ධර්මයේ දියුණු කරගත්තොත් අපි ධර්මයෙන් අපිව ආරක්ෂා වෙලා අපි ධර්මයේ කරා යනවා. ඒ නිසා මෙන්න මේක තේරුම් අරගෙන අපිට ලෝකෙ වෙනස් කරන්න බෑ. අපි කොච්චර මේ බණම අපි කොච්චර කියලා ඇද්දනේ. අපි විතරක් නෙමෙයි ලංකාවේ කොච්චර ස්වාමීන් වහන්සේලා බණ කියනවද? පැය 24ම බණ යන නාලිකා කොච්චර තියෙනවද? ඒ කොච්චර ඇහුවත් දැන් කාලේ අද මේ සමාජ එකක් තමයි මිනිස්සුන්ගේ පැත්තෙන් ගත්තත් මිනිස් ආවිස අවුරුදු 100න් 15ට බහිනවා කියන්නේ අමාරුයි. කෙලෙස් වැඩි කාලයක්. අකුසල් බලවත් කාලයක්. හිත පාලනය කරගන්නවා කියන එක ලේසි දෙයක් නෙවෙයි මේ කාලේ. මිනිස්සුන්ගේ මනස ඇවිස්සෙන දේවල්, විකෘති දේවල් පාලනය කරගන්න බැරි විදිහට අධර්ම රාගය, විෂම ලෝභය, මිත්‍යා ධර්මයේ මිනිස්යාගේ මනසේ මතුවෙනවා. ඒ නිසා මෙහෙම කාලේ කඩුම ගානේ බුදුගුණ ටිකක් අහලා හිත පහදවාගෙන
පුළුවන් විදිහට කොහොම හරි අඬා හරි සිල් රකින්න. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. අපිට සම්පූර්ණයෙන්ම ජීවිතයේ ආසයි ගුණධර්ම පුරන්න. හැබැයි කෙලෙස් නිසා අමාරුයි. බුදුහාඳුර පෙන්වුවා නමුත් මහණෙනි විකල්පයක් නැහැ. අඬා හරි සිල් රකින්න ප්‍රතිඵල ලැබෙන. ඒ නිසා අමාරුවෙන් හරි ගුණධර්ම පුරාගෙන ධර්මයේ කරා යන්න මහන්සි ගන්න. ඉතින් එහෙමනම් අපි ඔබ හැම දිනාටම ආශිර්වාද කරනවා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය දවසින් දවස මොහොතින් මොහොත ෂණයෙන් ෂණය මරණය කරා ලං වෙනවා. අපි දන්නේ නැහැ කාට කවදා කොතන කොයි විදිහට කාට ඉස්සර වෙයිද. ඒ නිසා අප්‍රමාදී වෙන්න ඔබ හැම දිනාටම අප්‍රමාදීව සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා ආශිර්වාද කරනවා. පින්වතුනි සියලු දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශීර්වාද වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත් වේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඉතින් අපි ආශිර්වාද කරමු. අපි දෙවියන්ගෙන් ඉල්ලමු. සියලු දෙවියෝ මේ මනුස්ස වර්ගයා ගැන මහා කරුණාවෙන් අනුකම්පාවෙන් ඒ දෙවියන් මිනිසයන්ට පිහිට වෙලා මේ බුද්ධ ශාසනය බුදුරජාණන් වහන්සේගේ ධර්මය යන්තම් එහෙම මෙහෙන් දැන් මතුවේගෙන ආව විතරයි. ඒ නිසා මනු දෙවියන් මිනිසයන්ට පිහිට වෙලා මේ මනුස්ස වර්ගයාව මේ මනුස්ස ලෝකේ ඉන්න පිරිසව ගුණ ධර්ම ඇති අය පවා දෙවියන් ආරක්ෂා කරත්වා දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දිනාටමත් ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම විශේෂයෙන් විහාරස්ථානයේ කීස්බරෝ ධම්මසරණ විහාරස්ථානයේ පූජනීය නාවුතුනේ විජිත හාමුදුරන් වහන්සේ ප්‍රදාන වැඩ ඉන්න සියලු ස්වාමින් වහන්සේලා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. උන්වහන්සේලාට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. වික්ටෝරියානෝ ආදී ආනන්දයන්ගේ සංගමේ වර්තමාන සභාපති නාමල් ප්‍රේමරත්න මහත්මයා ඇතුළු නිලධාරීන් එකතු වෙලා මේ ධර්ම දේශනාව සංවිධානය කරලා ඔබට මේ බණ අහන්න සැලැස්සුවේ. ඉතින් ආනන්ද විද්‍යාලයේ ආරම්භයේ පටන් කටයුතු කරපු විදුහල්පතිවරු ගුරු මෑණිවරු පියවරු සියලු දෙනා සිහි කරමින් වසර 25ක් පුරාවට කටයුතු කරපු සියලු නිලධාරීන් හැම දිනාටම සුජීවත්ව ඉන්න හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා කියලා. ඒ වගේ මිය පරලොව ගිය ඒ විද්‍යාලයේ ආරම්භයේ පටන් කටයුතු කරපු විදුහල්පතිවරු ගුරු මෑණිවරු පියවරු වගේම ඒ ආදි ශිෂ්‍ය සංගම්වල කටයුතු කරලා මිය පරලොව ගිය යම් තාක් පිරිසක් ඇත්නම් ඒ අයත් සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා සසර දුකින් අත මිදේවා කියලා අපි සාදු කියලා පින් දෙමු.